පාඩම පටන් ගමු. අද අපි පටන් ගන්න අලුත් පාඩමක්. 12 වෙනි පාඩම. හරි 12 වෙනි පාඩම ජීවීන්ගේ ජීවන චක්‍ර. ජීවීන්ගේ ජීවන චක්‍ර. මාතෘකාව ලියා ගන්න. ජීවීන්ගේ ජීවන චක්‍ර. ගෙම්බා දන්නවනේ ගෙම්බා. ගෙම්බා එහෙම නැත්නම් මැඩියා. රයිට් ගෙම්බයි මැඩියයි කියන්නේ දෙන්නේ. හරි එක්කෙනෙක් නෙවෙයි. අපි ගමුකෝ මැඩියා. මැඩියා දන්නවා නේ. මැඩියා ඉන්නවා පොකුණු වල ඉන්නවා නේද? ලිං වල ඉන්නවා. ඇල්ල දොරවල් වල එහෙම ඉන්නවා මැඩියා ජීවත් වෙනවා. ඔයාලා දැකලා ඇති නේද? ඉස්ගෙඩියෝ ඉස්ගෙඩි බිත්තර ඒක දන්නවා අනිවාර්යයෙන්ම ඔයාලා. ඉස්ගෙඩි බිත්තර දන්නවා. ඊට පස්සේ ඉස්ගෙඩියා කියන අවස්ථාව දන්නවා නේ. ඔයාලා මේක විද්‍යාව කියලා දෙන්න කලින් ඔයාලා දන්නවා මේ ඉන්නේ මැඩියා තමයි කියලා. නේ. ඉස්ගෙඩියා කියලා කියන්නේ යා ලොකුනාම මැඩියෙක් බවට පත් වෙනවා. ඒක නේ කවුරුත් කියලා දෙන්න කලින් ඔයාලා ඒක දන්නවා. ඔයාලා ඒක දන්නවා. හරි. අන්න බලන්න එයාගේ ජීවන චක්‍රය. එයාගේ මැඩියාගේ ජීවන චක්‍රය නේ. පරිණත මැඩියෙක් ඉන්නවා. පරිණතයි. අපි කියනවා සුහුඹුලා කියලා. සුහුඹුලා පරිණතයි කියන එකට අපි කියන තවත් නමක් තමයි සුහුඹුලා. හරි. සුහුඹුලා එයා බිත්තර දානවා නේ. සුහුඹුලා කියලා කියන්නේ මෙතන ගෑනු පිරිමි ලිංග ભેදයක් නැහැ. තේරුණාද? සුහුඹුල් සතා බිත්තර දානවා. ඒ කියන්නේ ගෑනු සතා තමයි. හරි බිත්තර දානවා. ඒ බිත්තර වලින් හට ගන්නවා කවුද හටගන්නේ? ඉස්ගෙඩියෙක් හට ගන්නවා. අනේ ඉස්ගෙඩිය මාළුවෙක් වගේ. අපි සමහරක් වෙලාවට ඔය මාළු අල්ලන්න එහෙම ගියාම නේ ඔය පොඩි කාලේ බෝතල් වලට එහෙම මාළු අල්ලන්න ගියාම සමහරක් වෙලාවට ඔය ඉස්ගෙඩියොත් දාගෙන එනවා. හරි? මාළු කියලා හිතාගෙන. හරි. එතකොට ඉස්ගෙඩිය මොන මාළුවා වගේ අවස්ථාවක් ඉන්නවා. ජලයේ පිහිනනවා. හරි? මෙයා ටික කාලයක් ගියාට පස්සේ මේ ඉස්ගෙඩිය තමයි ලොකු වෙලා නේද? සූඹුලෙක් බවට පත් වෙන්නේ. right? පරිණත මැඩියෙක් බවට පත් වෙන්නේ මේ ඉස්ගෙඩිය තමයි. අන්න එයාගේ බලන්න. එයාගේ ජීවන චක්‍රය. හරි ඒ කියලා කියන්නේ එයාගේ ජීවන චක්‍රයේ අවස්ථා එතකොට අපිට තුනක් හම්බුණා. සූඹුල් අවස්ථාව හම්බුණා. ඊට පස්සේ බිත්තර අවස්ථාවනේ. එයා බිත්තර දානවා. බිත්තර අවස්ථාව බිත්තරෙන් පස්සේ කවුද එළියට එන්නේ? ඉස්ගෙඩිය අවස්ථාව. ඉස්ගෙඩිය අවස්ථාව. ඉස්ගෙඩිය තමයි ඊට පස්සේ ලොකු වෙලා මැඩියෙක් බවට පත් වෙන්නේ. අන්න එයාගේ ජීවන චක්‍රය. එතකොට මේ ජීවන චක්‍රයේදී බලන්න අර සුහුඹුලාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අවස්ථාවක් තියෙනවා. නේ? සුහුඹුලාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අවස්ථාවක්. සුහුඹුලා කෙලින්ම බිත්තර දානවා. එතකොට සුහුඹුලායි බිත්තරයි අතර වෙනසක් තියෙනවා. නේද? අපි දැන් මිනිස්සු ගත්තොත් එහෙම කෙලින්ම තමන්ගේම පැටියෙක් දාන්නේ. නේ? අශ්වයෙක් ගත්තොත් තමන්ගේ පැටියෙක් දාන්න සමානයි. right බිත්තර නෙවෙයිනේ. right සූඹුල් අවස්ථාවට සමානයි. හරිද? එතකොට ඔන්න ඔය වගේ අවස්ථාවන්. තව මදුරු වගේ ගන්නත් පුළුවන්. ඔයාලා දන්නවා මදුරු කීටයෝ ඉන්නවා කියලා දන්නවනේ. නේ කවුරුත් දැන් ඔක කියලා දෙන්න කලින් දන්නවා. මදුරුව හැදෙන්නේ අපි කියන මදුරු පණුවා කියලා කියනවා. වතුරේ ඉන්නවා මදුරු පණුවා. හරි? අපි ඇත්තටම ඔය මදුරු කීටයෙක්. අපි කියන්නේ මදුරු කීටයක්. තොර මදුරුවත් සුහුඹුල් මදුරුවා ජලයේ බිත්තර දානවා. ඒ බිත්තර වලින් තමයි හටගන්නේ කවුද? එතන හැදෙන්නේ කීටයෙක්. කීටයා කියලා අවස්ථාවක්. ඒ අවධියට අපි කියනවා කීටයා. කීටයා කියලා අවස්ථාව ඇති වෙනවා නේ. ඊට පස්සේ ඒ කීටයා නේද? අවස්ථාවන්. ඒ කියලා කියන්නේ යම්කිසි ජීවියෙකුගේ තම ජීවිත කාලයේ පසු කරන විවිධ අවදි හෝ අවස්ථාවන්. සර් ගොඩක් ලිව්වද? නෑ පුතා මොනවද ලිව්වේ නෑ. right විවිධ අවදි හෝ අවස්ථාවන් අනුපිළිවෙලට අපි කියනවා මොකද්ද? ජීවන චක්‍රය. ජීවන චක්‍රය. හොඳට මතක තියාගන්න. right යම්කිසි ජීවියෙකුගේ තම ජීවිත කාලයේදී තමන්ගේ ජීවිත කාලයේදී තමන් පසු කරන එක් අවස්ථාවන් එක් අවදි
හෝ අවස්ථාවන් වල අනුපිළිවෙල. ඒ පිළිවෙලට තියෙන්න ඕන. අනුපිළිවෙලට අපි කියනවා මොකද්ද? ජීවන චක්‍රය කියලා කියනවා. හරි. එතකොට ජීවන චක්‍රයේදී දැන් අපි ගත්තොත් මැඩියාගේ ජීවන චක්‍රය ගන්නකො. නේ? අපි දැන් සරල කතා කරේ. මැඩියා සූඹුලා ඉන්නවා. සූඹුලා බිත්තර දානවා. බිත්තර වලින් ඉස්ගෙඩිය එනවා. අනුපිළිවෙලනේ. සූඹුලා බිත්තර ඉස්ගෙඩියා. ඉස්ගෙඩියා ආයේ සූඹුලේ බවට පත් වෙනවා. අනුපිළිවෙලට තියෙනවා. ඔය අනුපිළිවෙලට තියෙන්න ඕන. එතකොට තමයි ඒක ජීවන චක්‍රයක් වෙන්නේ. හරි. ඔයාලා ලියා ගන්න මාතෘකාව මේක ලියවන්නේ මාතෘකාවනේ උපමාතෘකාව ලියා ගන්න ජීවන චක්‍ර. මොකද්ද ජීවන චක්‍රයක් කියලා කියන්නේ? අර්ථ දක්වන්නයි යන්නේ. ජීවන චක්‍රයක් කියලා කියන්නේ මොකද්ද? ජීවේකු right ජීවේකු තම උපතේ සිට තම ජීවිත කාලය දක්වා පසු කරන මුලින්දන් කියන්නකෝ. ඔව් තම ජීවිත කාලය දක්වා පසු කරන විවිධ අවදි හෝ අවස්ථාවන්ගේ අනුපිළිවෙල මොකක් කියලාද අපි හඳුන්වන්නේ? ජීවන චක්‍ර ලෙස හඳුන්වයි. right හරි ඒ කිව්වේ පුතේ දැන් කිසියම් ජීවියෙකුගේ හරි තම උපතේ සිට තම ජීවිත කාලය දක්වා තමන් පසු කරන එක් අවදි නේ අවදි හෝ අවස්ථාවන්ගේ අනුපිළිවෙලට right අනුපිළිවෙලට අපි කියන මොකද්ද ජීවන චක්‍රය කියලා කියනවා නේ දැන් මම උදාහරණයක් ගත්තා ඉස්සෙල්ලා අර ගෙම්බගේ උදාහරණයක් ගත්තා නේ කවුරුත් උගන්වන්න කලින් ඔයාලා දන්නවා ඉස්ගෙඩියෝ දන්නවනේ ඇලේ දොලේ ඉන්නවා ඉස්ගෙඩියෝ නේ එතකොට මැඩියා බිත්තර දානවා මැඩියා කියලා කියන්නේ සූඹුලා බිත්තර දානවා හරි බිත්තර වලින් හට ගන්නවා ඉස්ගෙඩියා ආය සූඹුලේ බවට පත් වෙනවා නේ අන්න ඔය අවස්ථාවන් ටිකට ඔය අපි කියනවා ජීවන චක්‍රය කියලා කියනවා එතකොට හැමෝගෙම ජීවන චක්‍රයක් තියෙනවා සත්තුන් විතරක් නෙවෙයි ශාකවලත් තියෙනවා ජීවන චක්‍රයක් කොස් ගහ ගත්තොත් එහෙම නේද කොස් ගහ ගත්තොත් එහෙම කොස් ගෙඩියේ නැත්නම් කොස් ඵලයේ බීජ තියෙනවා හරි එතකොට සූඹුල් කොස් ගහ අපි කියනවා මොකද්ද පරිණත කොස් ගහ පරිණත කොස් ගහෙන් බීජයක් හට ගන්නවා හරි බීජය පැලවෙනවා අපි කියන පැලය එතකොට අන්න පරිණත කොස් ගහ බීජයේ තියෙනවා බීජයෙන් පැලයක් හට ගන්නවා පැලය ආය වර්ධනය වෙලා පරිණත කොස් ගහක් බවට පත් වෙනවා ඊට පස්සේ එයා ආයේ එයාගේ බීජයක් හට ගන්නවා නේ right ඔන්න ඔක චක්‍රයක් අපි ඔකට කියනවා ජීවන චක්‍රය කියලා කියනවා හරි එතකොට ශාකහ සතු දෙකොට්ටාසයටම මේ ජීවන චක්‍ර තියෙනවා හරිද හරි ලියා ගන්න නම් ජීවන චක්‍ර කියලා ලියා ගන්න මේක ලියා ගන්න ජීවියෙකු තම උපතේ සිට තම ජීවිත කාලය දක්වා පසු කරන විවිධ අවදි හෝ අවස්ථාවන්ගේ අනුපිළිවෙල ජීවන චක්‍ර ලෙස හඳුන්වයි මේක කොටු කරගන්න මේක තමයි අර්ථ දැක්වීම මේක කොටු කරගන්න මේක තේරුම් ගන්න කටපාඩම් කරගන්න යන්න එපා හරි හිතලා ලියන්න පුළුවන් යම් කිසි ජීවියෙක් ඉන්නවා තමන් ඉපදුණු දා ඉඳලා මැරෙන දක්වා right ඉපදිච්ච දවස් ඉඳලා මැරෙන තෙක් දක්වා එයා පසු කරන විවිධ අවස්ථාවන් හරි ඒකට කියන්නේ අපි ගත්තොත් එහෙම අපි නේද පරිණත ජීවියෙක් ඉන්නවා නේද පරිණත මිනිසෙක් ඉන්නවා ලදරුවෙක් නේ කුඩා කාලේදීම කියන ලදරු අවස්ථාව
ලදුරු අවස්ථාව. අන්න ජීවිත කාලේ එක අවස්ථාවක් ලදුරු අවස්ථාව. ඊට පස්සේ ලදුරු අවස්ථාවෙන් පත් වෙනවා ළමා අවස්ථාව. ළමා අවදිය. ළමා අවදිය. අන්න දෙවෙනි අවස්ථාව. හරි? ඊට පස්සේ ළමා අවදියෙන් යෞවන අවදියට අපිපත් වෙනවා. යෞවන අවදිය. යෞවන අවදියෙන් අපි ආය පරිණත අවදියටපත් වෙනවා. හරි ඔය අනුපිළිවෙලට අපි කියන මොකද්ද ජීවන චක්‍රය. හරිද මේක මගන්න දෙන්න. සර්. සර්. ඔව් අපි උදාහරණ ලියාගමු. උදාහරණ ලියා ගන්න මැඩියාගේ ජීවන චක්‍රය. මැඩියාගේ ජීවන චක්‍රය. අපි මෙවුවා ඉගෙන ගන්නවා ඉස්සරහට විස්තරාත්මකව. හරි. එතකොට සුහුමුල් මැඩියා. කවුද ඉන්නේ සුහුමුල් මැඩියා? ඒ කියන්නේ පරිණත මැඩියා පරිණතයි. ඒ කියන්නේ තම වර්ගයා බෝ කිරීමේ හැකියාව පවතිනවා. මෙයාගෙන් හට ගන්නවා කවුද? බිත්තර. බිත්තර දානවා මෙයා. බිත්තර. බිත්තර වලින් කවුද එළියට එන්නේ? ඉස්ගෙඩියා. ඉස්ගෙඩියා. නේ? ඉස්ගෙඩියා. ඉස්ගෙඩියා වර්ධනය වෙලාපත් වෙනවා ආයි සූඹුල් මැඩියෙක් බවට පත් වෙනවා. ඒ සූඹුල් මැඩියා ආයි බිත්තර දානවා. හරි? ඒ වගේ પરම්පරා එකක් දෙකක් විතර යන්න පුළුවන්. හරි? එතකොට මේක මේ ජීවන චක්‍රය මේ අනුපිළිවෙල තියෙන්න ඕනේ නේ. සූමුලාගෙන් ඉස්ගෙඩියා මෙතෙන් එන්නේ නැහැ. නේ? ඉස්ගෙඩියා මෙතෙන් එලා බිත්තර මෙතෙන් එන්නේ නැහැ. අනුපිළිවෙල 1 2 3 එක්ක මෙතනින් පටන් ගත්තොත් 1 2 3 අනුපිළිවෙලට තියෙනවා. එතකොට මේ පසු කරන විවිධ අවස්ථාවන්. එයාගේ ජීවන චක්‍රයේ යා විවිධ අවස්ථාවන්. බිත්තර අවස්ථාව. එහෙම නැත්නම් බිත්තර අවධිය. ඉස්ගෙඩි අවස්ථාව. සූමුල් අවස්ථාව. අන්න අවස්ථාව. පැහැදිලිද? නේ? තොර මේ තියෙන අවස්ථාව. මේක අද ගන්න. ඇඳගෙන ඉවරයි සර්. හරි. අපි යමු ඊළඟට මිනිසාගේ ජීවන චක්‍රය. නේ? මිනිසාගේ ජීවන චක්‍රය. පරිණත මිනිසා. පරිණත මිනිසා. මෙයාගෙන් කවුද හැදෙන්නේ? පැටව් තමයි දාන්නේ නේ. පැටව්. right? ලදරු අවදිය. ලදරු අවදිය. ලදරු අවදියෙන් ළමා අවදිය. ඊට පස්සේ යෞවන අවදිය. නැත්නම් යෞවන අවදිය. ඊට පස්සේ පරිණත මිනිසෙක් බවට පත් වෙනවා. ඕන මිනිසාගේ ජීවන චක්‍රය. හරි? ඉතින් මේ විද්‍යාඥයෝ ජීවන චක්‍රයක් ගැන හොයාගත්තා. නේද? හැබැයි අපි බුදුහාමුදුරුවෝ සංසාර චක්‍රයක් ගැන හොයාගත්තා. හරි? නේද? අන්න එතන බණ කතා. විද්‍යාඥයන්ට ඒක හොයාගන්න බෑ තාම. හරිද? සංසාර චක්‍රය. right okay. එතකොට දැන් මම අර ඉස්සල්ලා ඇඳපු මැඩියාගේ ජීවන චක්‍රයයි දැන් මේ මිනිසාගේ ජීවන චක්‍රය අතර වෙනසක් තියෙනවා නේ. මෙතෙන්දී
මේ සුහුඹුලාට නැත්නම් මේ පරිණත අවස්ථාවට සමාන බාහිර රූප තමයි තියෙන්නේ මේ හැම අවස්ථාවකදීම. බාහිර රූපෙන් එක සමානයි. බාහිර රූපෙන් සමානයි. ඒ කියන්නේ ඒ සියලු අංග ඒ විදිහට තියෙනවා. අපි කතා කරන්නේ අංග ගැන. හරි? ඒ සියලු අංග ශාරීරික අවයව ඒ විදිහට තියෙනවා නේද? ඇස, කන, නාසය, නේද? අත, පය, හරි? ඒවා තියෙනවා. වෙන්නේ මේව වර්ධනය වෙන එක විතරයි එතකොට වෙන්නේ. මේ ජීවන චක්‍රයේදී වෙන්නේ එක වර්ධනය වෙන එක විතරයි වෙන්නේ. වර්ධනය වෙන එක විතරයි වෙන්නේ. හැබැයි මැඩියාගේ ජීවන චක්‍රයේදීම නෙවෙයි සම්පූර්ණයෙන්ම වෙනස්. සූඹුලාට වඩා බිත්තර අවදිය වෙනස්. බිත්තරින් ඇති වෙන කීටයා සම්පූර්ණ වෙනස් සූඹුලාට වඩා. ඉන්න පරිසරයත් වෙනස්. ඊට පස්සේ නේද? මේ බිත්තරෙන් පස්සේන ඉස් ගෙඩියා ගත්තොත් එහෙම සූඹුලාට වඩා සෑහෙන වෙනස්. හරි? අන්න එතන රූපයෙන් වෙනස්කම් තියෙනවා. බාහිර රූපයෙන් වෙනස්කම් තියෙනවා. හරි? අපි ඔන්න ඕකට කියනවා රූපාන්තරණය කියලා කියනවා. රූපාන්තරණය. රූපාන්තරණය. ඒ කියන්නේ යාළගේ ජීවන චක්‍රයේදී එකිනෙකට ජීවන චක්‍රයේදී එක් එක් අවස්ථාවන්හිදී ඇතිවන රූපය එකිනෙකට වෙනස්. ඇතිවන බාහිර රූපය එකිනෙකට වෙනස්. අන්න ඔකට අපි කියන රූපාන්තරණ. අපි එතෙන්ට යමු. හරි? මේක තව පොඩ්ඩක් ලියා ගමු. හරි. දැන් මිනිසුන්ට විතරක් නෙවෙයි සත්තුන්ට විතර නෙවෙයි ගස්වලට රූපාන්තරණය තියෙනවා. ගස රූපාන්තරණය පෙන්වනවා. අපි ගමු කොස් ගස කියලා. රූපාන්තරණය නෙවෙයි ජීවන චක්‍රය පෙන්වනවා නේ. right. ඒතර මෙතන පරිණත කොස් ගස. පරිණත කොස් ගස. කොස් ගසෙන් ඇති වෙන බීජය. බීජයෙන් පැලය. නේ? කොස් පැලය. පැලේ වර්ධනය වෙලා පරිණත කොස් ගසක් බවට පත් වෙනවා. ඉවරයි නේද? Oh, sir. right. ලියන්න යටින් තර ලකුණක් දාලා ජීවන චක්‍රයේදී ඇතම් සතුන් ජීවන චක්‍රයේදී ඇතම් සතුන් එකිනෙක අවදිවලට සම්පූර්ණයෙන්ම වෙනස් බාහිර රූපීයව වෙනස් වන ආකාර ඇත. බාහිර රූපීයව වෙනස් වන ආකාර ඇත. විරාගී සිමොන් කෙනෙක්වද විරාගී අලුත් කෙනෙක්ද? නැත්නම් නම වෙනස් වෙලාද? ආපතා විරාගී කියලා කවුද ඉන්නේ? අලුත් කෙනෙක්ද? පරණ මේ නම වෙනස් වෙලාද නැත්නම්?
නිශිකා මම බැලුවා ඒ මොකද නිශිකා තාම නැත්තේ කියලා. දැහැමි එතකොට දෙකකින් යනවද ඩිවයිසස්? එක්කෙනෙක්ද? දැහැමි. ඔව් සර් එකක ඇහෙන්නේ නැහැ අනිත් එකේ පේන්නේ මාර වැඩි. ඒ මොකද මොකෙන්ද ඔයාලා ෆෝන් එකකින්ද ලැප්ටොප් එකකින්ද? පේන්නේ ඇහෙන්නේ නැහැ. ඩිස්ප්ලේ එක ගිහිල්ලාද? right okay. නෑ සර් මේ රවුටර් එකේ data මදි වෙලා මේකකින් පේන්නේ නැත්තේ. අනිත් එකේ මේ අර Wi-Fi මේක on කරන් තියෙනවනේ. එතනින් on වෙන්නේ නැහැ. ඒ හින්දා දෙකෙන් ඉන්නේ. ඔයාලා data යන්නේ zoom package වලින් යන්නේ නේද? zoom packages නේ යන්නේ? ඔව් සර්. ඔයාලා මෙහෙම කරන්න දැන් ඔයාලා මම දන්නේ ඩයලොග් ද අර ඇප් එක දාගන්න. ඩයලොග් මොබිටෙල් දෙකේම තියෙනවා. ඇප් එක දාගත්තා නම් බලා ගන්න පුළුවන් data කොච්චරක් කිසිලිද නැද්ද කියන එක. එතකොට ක්ලාස් එක එතකොට ඔයාලට රීලෝඩ් කරගන්න පුළුවන් කල් තියා. ඩයලොග් නම් my self care ad එක ඩවුන්ලෝඩ් කරගෙන ඔය රවුටර් එකේ යන අංකය දාලා ඒක දාගන්න. එතකොට ඒකෙම පුළුවන් ඔයාලට කෙලින්ම රීලෝඩ් කරන්න. අනිත් එක බලා ගන්න පුළුවන් කොච්චරක් data consumption එක. හරි. එතකොට සාමාන්‍යයෙන් GB 3ක් 4ක් ඉතිරි වෙලා තියෙද්දි ආයි රීලෝඩ් එකක් දාගන්න. හරි. GB 5ක් වගේ ඉතිරි වෙනකොට ආයි රීලෝඩ් එකක් දාගන්න. එතකොට ඩිස්ටර්බ් වෙන්නේ නැහනේ. හරි. SLT එකෙත් තියෙන මොබිටෙල් SLT. එතකොට ඒකෙත් මොබිටෙල් එකත් කනෙක්ට් කරගන්න පුළුවන් SLT. ADSL එකේ තියෙන ඇප් එක තියෙනවා. මමත් එහෙම තමයි කරගන්නේ. නැත්නම් මමත් සාමාන්‍ය GB 5ක් 6ක් වගේ තියෙනකොට මම ආයෙ අලුතෙන් රීලෝඩ් කරනවා. හරි. හරි. ලියා ගන්න එකට යටින් නේද? මම කියවනේ ජීවන චක්‍රයේදී ඇතම් සතුන් එකිනෙක අවදි වලට සම්පූර්ණයෙන්ම වෙනස් බාහිර රූපීයව වෙනස් වන ආකාරය ඇත. උදාහරණ අපි මේගොල්ලෝ ගැන ඉගෙන ගන්නවා. මෙතන අපි නෝට් එකේ ලියා ගමු. උදාහරණ සමනලයාගේ ජීවන චක්‍රය තුලදී ලියාගන්න. සමනලයාගේ ජීවන චක්‍රය තුල හමුවන සුහුඹුලා සමනලයාගේ ජීවන චක්‍රය තුල හමුවන සුහුඹුලා කීටයා සහ පිලවා යන අවදී එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්ය. හරි. සමනලයාගේ ජීවන චක්‍රය තුල හමුවන සුහුඹුලා කීටයා සහ පිලවා යන අවදී එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඊළඟ ලකුණ එහෙත් ඇතම් සතුන්ගේ ජීවන චක්‍රය තුල හමුවන අවදිවල බාහිර රූපීය ලක්ෂණ සුහුඹුලාට බොහෝ සෙයින් සමානය.
උදාහරණ ලියන්න. මිනිසා මීයා. හරි. හරිද? ඔව්. දැන් ජීවන චක්‍රයේදී එක් එක් අවස්ථාවන් හම්බ වෙනවනේ. ඒ එක් එක් අවස්ථාවන් වලදී බාහිර රූපීය ලක්ෂණ සූඹුලාගෙන් වෙනස් නම් අන්න ඒ අවස්ථාවට අපි කියන රූපාන්තරණය. රූපාන්තරණය කියන්නේ රූප අතර වෙනස්කම් තියෙනවා. සූඹුලාට වඩා බිත්තර අවධිය වෙනස්. බිත්තරයෙන් පස්සේ එන කීටයා සම්පූර්ණ වෙනස් සූඹුලාට වඩා. කීටයාගෙන් පස්සේ එන පිලවා සම්පූර්ණ වෙනස් සූඹුලාට වඩා. හරි? අන්න එතකොට ඒකේ අපි මේ අවස්ථාවට කියන රූපාන්තරණය. රූපාන්තරණය තියෙනවා. එතකොට රූපාන්තරණය පෙන්වන ජීවන චක්‍ර තමයි සමනලයාගේ ජීවන චක්‍රය. හරි? සමනලයාගේ ජීවන චක්‍රය, මැඩියාගේ ජීවන චක්‍රය, හරිද? කැරපොත්තගේ ජීවන චක්‍රය, වේයාගේ ජීවන චක්‍රය, පළඟැටියාගේ ජීවන චක්‍රය, අන්න ඒ වගේ ජීවන චක්‍ර අපිට ගන්න පුළුවන්. හරිද? ගොඩක් දුරට ඔය රූපාන්තරණය පෙන්වන්නේ කෘමීන් සහ උභයජීවී. කෘමීන් නේ. මදුරුවා, පළඟැටියා, ඊට පස්සේ වේයා, කැරපොත්තා කවුද ඔය කට්ටිය? ඔය කට්ටිය අපි කියන්නේ අර අපි ඉස්සරහට ඉගෙන ගන්න ආර්ට්‍රපෝඩා කියන වංශය යටතට අයිති කට්ටිය. හරි? ඒ කට්ටිය. ඒකට ගොඩක් අය ඕකේ කෘමීන් ඉන්නවා. කෘමීන් ඉන්නවා. අන්න ඒගොල්ලෝ රූපාන්තරණය පෙන්නනවා. හරි? උභයජීවීන්. උභයජීවීන්. ඒ කියලා කියන්නේ ඔයාලා දන්නවනේ නේද? උභයජීවී. මැඩියෝ, ගෙම්බෝ, සලමන්දරෝ. හරි? අන්න ඒ කට්ටිය ඒගොල්ලොත් රූපාන්තරණය පෙන්නනවා. ඒ ජීවන චක්‍රේ. එතකොට අනික් කට්ටිය නෝ ශීරපායි සත්තු නේ අපි ශීරපායි. ශීරපායි කට්ටිය. ඒ කියන්නේ මිනිසා, අශ්වයා නේද? ගවයා, වවුලා කියන්නේ ගොඩක් දුරට පැටවු බිහි කරන සත්තු එහෙම රූපාන්තරණය පෙන්වන්නේ නැහැ. රූපාන්තරණය පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ යාළගේ මේ අවදි සූඹුලාට බොහෝ දුරට සමානයි. බොහෝ දුරට සමානයි. ඒ කියන්නේ ඒගොල්ලෝ රූපාන්තරණය පෙන්වන්නේ නැහැ. හරි? ලියන්න යටි තර ලකුණක් දාලා ඔව් එතකොට මොකද්ද රූපාන්තරණය අපි කොහොමද අර්ථ දක්වන්නේ? රූපාන්තරණය මාතෘකාව ලියා ගන්න රූපාන්තරණය. රූපාන්තරණය. right රූපාන්තරණය කියලා කියන්නේ මොකද්ද? යම් කිසි ජීවියෙකුගේ ජීවන චක්‍රයේදී එයා පසු කරන එක් අවදි හෝ අවස්ථාවන් වල බාහිර රූපීය ලක්ෂණ සූඹුලාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් නම් අන්න එවැනි ජීවන චක්‍රයට අපි කියනවා රූපාන්තරණයක් සහිත ජීවන චක්‍ර. right එතකොට සූඹුලාගෙන් ඒ බාහිර රූපීය ලක්ෂණ වෙනස් වෙන එකට අපි කියනවා රූපාන්තරණය කියලා කියනවා. right ලියන්න. ඒක ලියන්න අර්ථ දැක්වීම. ලියලා කොටු කරගන්න. ජීවියෙකුගේ ජීවන චක්‍රයේ විවිධ අවධිවලදී එකිනෙකට වෙනස් බාහිර වෙනස්කම් සහිත
අවස්ථා පැවතීම රූපාන්තරණීය ලෙස හඳුන්වයි. හරි. හොඳයි අපි බලමු ඔය මෙච්චරලා අපි සාකච්ඡා කරපු ටිකේ නේද අපි රූප බලමු, පින්තූර බලමු, වීඩියෝස් බලමු. එතකොට මේක තව හොඳට ඔයාලට තේරෙනවා. ඔව්. දැන් මේ බලන්න මේ මදුරුවෙක්ගේ ජීවන චක්‍රය. හරි මදුරුවෙක්ගේ ජීවන චක්‍රය. එතකොට සූඹුල් මදුරුවා ඉන්නවා, බිත්තර දානවා නේද? බිත්තර වලින් කීටයක් හට ගන්නවා. කීටයාගෙන් පිලා අවස්ථාවක් එනවා. පිලවගෙන් පස්සේ ආය මදුරුවා හට ගන්නවා. හරි ඔන්න බලන්න ජීවන. එතකොට ජීවන චක්‍රයේදී අවස්ථාවන් 4ක් තියෙනවා. සූඹුලා, බිත්තර, කීටයා සහ පිලවා. හරි එතකොට මෙයාලා බලන්න එකිනෙකට වෙනස් නේ. සූඹුලාට වඩා වෙනස්ම සතෙක් වගේ. හරි ස්වභාව ධර්මයේ අසිරිය. හරි ස්වභාව ධර්මයේ අසිරිය බලන්න කොහොමද මවලා තියෙන්නේ කියලා නේද? හරි. අපි මේවා ඉස්සරහට ඉගෙන ගන්න විස්තරාත්මකව. දැන් රූප ටික බලන්න. දැන් මෙයා බලන්න මෙයා මේ පළඟැටියෙක්. හරි පළඟැටියෙක් ඉන්නා. දැන් මෙතන බලන්න මෙතන විශේෂත්වයක් තියෙනවා. මේ පළඟැටියා ඉන්නවා. පළඟැටියාගේ බිත්තර තියෙනවා. බිත්තර වලට පස්සේ අර කීට අවස්ථාව නැහැ. බිත්තර වලට පස්සේ කීට අවස්ථාව නැහැ. තියෙන්නේ ශිෂුවා කියලා අවස්ථාවක්. මේ ශිෂුවා සූඹුලාට බොහෝ දුරට සමානයි. හරි එයා වර්ධනය වෙලා සූඹුලෙක් බවට පත් වෙනවා. හැබැයි මෙතනත් රූපාන්තරණේ තියෙනවා. අනේ සූඹුලාගෙන් පස්සේ බිත්තර හැදෙන්නේ. ඒකට වෙනස්. එකිනෙකට වෙනස් අවස්ථාවක්. බිත්තරයි පිලවයි අතර වෙනස්කම් පවතිනවා. හරි පිලවයි සූඹුලයි අතර එකිනෙකට වෙනස්කම් පවතිනවා. හරිද? අන්න ඒකයි. දැන් මෙතනත් රූපාන්තරණයක් තියෙන්නේ. හැබැයි අපි මේකට කියනවා අර්ධ රූපාන්තරණයක් කියලා කියන්නේ. right? මෙතන අරතරම් සම්පූර්ණ රූපාන්තරණයක් නැහැ කියලා කියන්නේ අර අවස්ථාවන් 4ම නැහැ. සූඹුලා, බිත්තර, කීටයා, පිලවා. ඒ අවස්ථාවන් 4ම නැහැ. මෙතන තියෙන්නේ සූඹුලා, බිත්තර සහ පිලා අවස්ථාව. පිලවා ගොඩක් දුරට සමානයි සූඹුලාට. සමානයි. හරි? අපි මේකට කියනවා අර්ධ රූපාන්තරණයක් කියලා කියන්නේ. මේ මීයා. නේ මීයාගේ ජීවන චක්‍රය. නේ. එතකොට මීයෝ ඉන්නවා. මීයාගේ පැටව ලොකු වෙලා ආයේ සූඹුලේ බවට පත් වෙනවා. රූපාන්තරණයක් පෙන්වන්නේ නැහැ. හැබැයි ඒ ජීවන චක්‍රයේ අවදි තියෙනවා නේ. සූඹුල් අවස්ථාව තියෙනවා. ඊට පස්සේ පැටියාගේ අවස්ථාව තියෙනවා නේද? එතකොට මීයන්ටත් යෞවන අවස්ථාවක් තියෙනවා නේ. යෞවන අවස්ථාවෙන් පරිණත අවස්ථාවටපත් වෙනවා. හරි? මේක බලන්න. සමනලයා. right සමනලයාගේ ජීවන චක්‍රය. සූඹුල් සමනලයා ඉන්නවා. එයා බිත්තර දානවා. බිත්තර දාන්නේ කොහෙද? ශාක පත්‍ර මත. හැබැයි මෙයා බිත්තර දාන්නේ ශාක පත්‍ර වල යටි පැත්තේ දාන්නේ. ඒ මොකද බිත්තර වල ආරක්ෂාවට. උඩ පැත්තේ දැම්මොත් එහෙම සූර්යාලෝකයෙන් හින්දා බිත්තර විනාශ වෙන්න පුළුවන්. හරි ඒකින්ද එයා බිත්තර දාන්නේ යටි පැත්තේ. ඒ බිත්තර පත්‍රේ ඇලිලා පවතිනවා. ඊට පස්සේ බිත්තර වලින් එළියට එනවා කවුද? කීටයා තමයි ওই දලබුවා කියලා අපි කියන්නේ. අපි දලබුවා කියලා කියන්නේ කාටද? කීටයාට. හරි කීටයා ඊට පස්සේ පත් වෙනවා පිලාවා බවට. පිලවා. හරි පිලවා කියලා කියන්නේ පුතාලා මෙතන එයා අක්‍රීය අවස්ථාවක්. හරි එයා එකතන කෝෂයක් හදාගෙන ඒක ඇතුළට වෙලා ඉන්නවා. ඒක ඇතුළතදී තමයි එයා විකසණය වෙන්නේ කියලා කියන්නේ අර සමනලයාගේ තියෙන එයාගේ ශාරීරික ලක්ෂණ ගන්නේ ඔය කෝෂය තුල ඉඳන්. හරියට නිකන් අර කිකිලි බිත්තරයක් ඇතුලේ නේද? බිත්තරය ඇතුලේ පැටව නිර්මාණය වෙනවා වගේ තමයි මෙතනත්. හරි? අර දලඹුවා කෝෂයක් හදා ගන්නවා. ඒක ඇතුලේ ඉඳලා අර සූමුල් සමනලයා බවට එයා පත් වෙනවා. හරි ඊට පස්සේ ඕකෙන් කෙලින්ම එන්නේ සමනලයක් ඉන්නේ. පිලා අවස්ථාවෙන් පස්සේ සමනලයක් එන්නේ. හරි. එතකොට මෙතෙන්දී පුතාලා දැන් ඔය දලඹුවා දැන් ඔය විශේෂයෙන්ම ඔය
කීට අවස්ථාවේදී කරන්නේ එයා ආහාර පුළුවන් තරම් ගන්නවා. හරි පුළුවන් තරම් ආහාර ගන්නවා. එයාගේ වැඩේම කන එක තමයි. හරි කීටයාගේ වැඩේම කන එක. බිත්තරෙන් එළියට ආපු වෙලේ ඉඳලා කන එකම තමයි වැඩේ. කනවා කාලා එයා පිළ අවස්ථාවටපත් වෙනවා. පිළ අවස්ථාවේදී කෑම බීම ගන්නෙ නැහැ. මොනවත් නැහැ. අර ගත්තු ඒ ආහාර වලින් තමයි නේද? ඒ වර්ධනය වෙන්නේ. ඒ ශක්තිය නිපදවන්නේ. ඒ ක්‍රියාවලියට අවශ්‍ය ශක්තිය නිපදවන්නේ, වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ. අර කීට අවස්ථාවේදී ගත්තු ආහාර මගින් තමයි සූඹුල් සමනලයේ බවට කියන්නේ සමනලයාගේ ලක්ෂණ එයා අත්පත් කරගන්න පිළ අවස්ථාවේදී ඒ ගත්තු ආහාර භාවිතයට අරගෙන. හරි? ඒකයි දලබෝ අවස්ථාවට ආවට පස්සේ බෝග වලට හානි කරනවා නේ. කොච්චරවත් යාගේ වැඩේ කණ එක තමයි. හරි? මැඩියාගෙත් එහෙමයි. මැඩියාගෙත් බිත්තරෙන් පස්සේ එනවා ඉස්ගෙඩි අවස්ථාව. ඉස්ගෙඩි අවස්ථාවේදීත් ඉස්ගෙඩිය කරන්නේ කොච්චරක් කණ එක තමයි. රයිට්? එයා හැබැයි කන්නේ ශාක. අපි මේ අවස්ථාවේදී විස්තර කතා කරන්නේ අපි පස්සේ කතා කරමු. මේ මේ කවුද? කැරපොත්තාගෙත් සූඹුලා ඉන්නවා. බිත්තර තියෙනවා. බිත්තරෙන් එන්නේ ශිෂුව කියන අවස්ථාව තමයි එන්නේ. ශිෂුවත් අර කැරපොත්තට සමානයි. බොහෝ දුරට සමානයි. එයා වර්ධනය වෙලා සූඹුලෙක් බවට පත් වෙනවා. මෙයාගේ කීට අවස්ථාව නැහැ. රයිට්? පිළ අවස්ථාව නැහැ. කෙලිම තියෙන ශිෂුව කියන අවස්ථාව. මේක අර්ධ රූපාන්තරණයක්. හරි? මෙයාගේ අර්ධ රූපාන්තරණයක් තියෙනවා. මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලා කතා කරමු මදුරුවාගේ. රයිට්? හරි ඒ ටික හරි. මේ ටික බලන්නකෝ එනන්ද. බලන්න මේ ඔයාලා දන්න කට්ටියක් නේද? රයිට්? මැඩියාගේ ජීවන චක්‍රය. මැඩියා. මැඩියා ඉන්නවා. මැඩියා ජලයේ බිත්තර දානවා. එයා ජලයේනේ බිත්තර දාන්නේ. අර බිත්තර ගොඩාක් දානවා එකවර. හරි? බිත්තර දහස් ගාණක් දානවා. දාලා ඒ බිත්තර වටේ තියෙනවා ජෙල් වගේ ආවරණයක් තියෙනවා. අපි උකට කියන ජල්ලිමය ආවරණය. right? ජල්ලිමය ආවරණය කියන්නේ ජෙල් ආවරණයක් ඔය තියෙන්නේ. හරි ජෙල් ආවරණය මගින් තමයි ඔය බිත්තර එකිනෙක රඳවලා තියාගන්නේ. right? මොකද ඒගොල්ලෝ එකට තියෙන්නේ තනි තනියෙන් ගියොත් එම විනාශ වෙන්න පුළුවන්. නේ ජලයට ගහගෙන යන්න පුළුවන්. හරි? හරි එතකොට මේක ඇතුළේදී තමයි බිත්තර ඇතුළේදී ස්කෙඩියා නිර්මාණය වෙනවා. හරි? දැන් ඔන්න දැන් නේද? දවස් ගණන් ගෙවි යනකොට ඇතුලේ කට්ටිය නලියනවානේ. හැදෙනවා අර. ඔව්. දැන් ඔන්න ඒ වගේ එළියට එනවා. හරි? අර බිත්තර වලින් එළියට එනවා කවුද? ඉස්ගෙඩියා. ඉස්ගෙඩියා එනවා. මාළුවෙක් වගේනේ. මාළුවෙක් වගේ. එතකොට මේගොල්ලෝ හුස්ම ගන්නෙ කොහොමද? හුස්ම ගන්න මෙයාලට තියෙනවා ජලක් ලෝම කියලා අවයවයක් තියෙනවා. රයිට්? කරමල්ම නෙවෙයි. කරමල් නෙවෙයි ජලක් ලෝම කියලා කියන්නේ. හරි කරමල් තියෙන්නේ මාළුන්ට. මෙයාලගේ තියෙන්නේ ජලක් ලෝම කියන ව්‍යුහයක් තමයි තියෙන්නේ. ඔය දෙපැත්තේ තියෙනවා. ඔළුව දෙපැත්තේ ජලක් ලෝම. ඒකෙන් තමයි මේගොල්ලෝ හුස්ම ගන්න. හරි මැඩියා හුස්ම ගන්නේ හැමෙන්. හරි? මැඩියා හැමෙන් සහ පෙනහළු මගින්. මැඩියට තියෙනවා පෙනහළු. කියන්නේ සුඹුල් සතාට පෙනහළු තියෙනවා. නමුත් බලන්න ඇතුලේ අභ්‍යන්තර ව්‍යුහයන් පව වෙනස්. මෙයාලගේ. හරි?
දිගු වලිගයක් තියෙනවා. ඒකෙන් තමයි ඒගොල්ලෝ පිහිනන්නේ. එතකොට ඉස්ගෙඩියා ටිකක් ලොකු වෙනකොට පාද විකසනය වෙලා එනවනේ. පාද කකුල් හතරෙම එනවා. හරි. මේගොල්ලෝ ශාක තමයි ආහාරයට ගන්නෙ. ශාක භක්ෂකයි. ඉස්ගෙඩිය අවස්ථාව ශාක භක්ෂකයි. පෝෂණ විලාසයත් වෙනස් සූඹුලාට වඩා. සූඹුලා ආහාරයට ගන්නෙ කෘමි සතු. ඒ කියන්නේ සූඹුලා මාංශ භක්ෂකයි. හැබැයි ඉස්ගෙඩියා ශාක භක්ෂකයි. ඒතකොට බලන්න සම්පූර්ණ වෙනස්නේ. පෝෂණ විලාසය වෙනස්, හුස්ම ගන්න ආකාරය වෙනස්, ඉන්න පරිසරය වෙනස්, ශරීරයේ හැඩය වෙනස්. හරි? රූපාන්තරණය. ඔකට තමයි අපි කියන්නේ රූපාන්තරණය. හරි ඒ වෙලාව වැඩේ කන එක තමයි ඉතින්. හරි. ඔව් දැන් බලන්න අර දැන් කකුල් එහෙම දැන් ඇවිල්ලා තියෙන්නේ නේ පිටිපස්සේ කකුල් දෙකේම ඇවිල්ලා තියෙන්නේ. හරි ඊට පස්සේ ඉස්සරහට කකුල් දෙකක් එනවා. තව ටික කාලයක් ගියාම හැඩය වෙනස් වෙලා තියෙනවා. හරි ඉස්සරහ දැන් අර ගෙම්බගේ නේද? ඒ හැඩය දැන් එනවා. ටික ටික විකසනය වෙනවා. ඔව් දැන් බලන්න මේ නේද? වලිගේ තියෙනවා ගාව. දැන් ඉතින් කට ආය දැන් අර නේද? දිගු දිවක් එහෙම ඇති වෙනවා ගෙම්බොන්න. right? එන මැඩියා. දැන් එයා අර ගොඩ බිම දෙකටම දැන් හුරු වෙනවා. ගොඩ බිම දෙකටම හුරු වෙනවා. උන්නමයි ජීවන චක්‍රය. පැහැදිලිද? හරි. ලියන්න යටින් දරුවක් දාලා සමනලයා කමා මදුරුවා මැඩියා වැනි සතුන් බිත්තර වලින් බිහිවේ. බිත්තරය තුල අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ සුහුඹලෙක් රැකීමට තරම් ප්‍රමාණවත් නැත. එබැවින් කීටයා පිලවා වැනි අතරමැදි අවස්ථාවන් පිලවා වැනි අතරමැදි වර්ධන අවස්ථාවක් කියලා අතරමැදි වර්ධන අවස්ථාවන්
ඇති කරයි. අතරමැදි වර්ධන අවස්ථාවන් ඇති කරයි. මෙම අතරමැදි අවස්ථාවල ප්‍රධාන කාර්ය වනුයේ හැකිතාක් ආහාර ලබාගෙන සුහුඹුලෙකු බවට පත්වීමයි. හැකිතාක් ආහාර ලබාගෙන සුහුඹුලෙකු බවට පත්වීමයි. හරිද? දැන් හොඳට ඒක තේරෙනව නේද? ඒතකොට ජීවන චක්‍රයේදී ඒක තමයි දැන් ශීරපායි ගැන හිතන්නකො නේ. ශීරපායි තමන්ගේ ශරීරය තුල තමයි නේද? අර පැටියාගේ විකසන අවස්ථාව තියාගන්නේ තමන්ගේ ශරීරය තුල නේ. අපි ගත්තොත් එම අපේ අම්මගේ බඩ තුල තමයි අපේ විකසනය වෙන්නේ. අපේ අවයව ටික විකසනය වෙන්නේ අපේ අම්මගේ කුස තුලදී. හරි? අම්මගේ කුස තුලදී. එතකොට ඒකට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය සහ ශක්තිය කොහෙන්ද ලැබෙන්නේ? අම්මගෙන් ලැබෙනවා නේ. අම්මගේ රුධිරය තමයි නේද? පෙකිනි වෙලා හරහා සම්බන්ධ වෙලා තියෙනවානේ. කලලයට. අපි කියන්නේ කලල අවස්ථාවනේ. හරි? ඒ කලලේ තමයි විකසනය වෙන්නේ. එතකොට ඉතින්දි තමයි අපේ ඇස් හැම දෙයක්ම අපේ ඇතුලේ ශාරීරික අවයව විකසනය වෙන්නේ කුස තුලදී. එතකොට ඒකට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය ලැබෙනවා. රයිට්? මවගෙන් ලැබෙනවා. හැබැයි මේ බිත්තර දාන කට්ටියගේ රයිට් විශේෂයෙන්ම ඔය නේද? උභය ජීවි කට්ටියගේ සහ කෘමි කට්ටියගේ නේ කෘමීන්ගේ එහෙම ඒ බිත්තර දාන කට්ටියගේ ඒ බිත්තරය තුල තියෙන පෝෂණ ප්‍රමාණය මදි සම්පූර්ණ සතා විකසනය වෙන්න. සම්පූර්ණ සතා විකසනය වෙන්න ඒ තියෙන පෝෂණ ප්‍රමාණය මදි නේ. දැන් කිකිලි බිත්තරයක් ගත්තොත් එහෙම ඒ බිත්තරය තුල පෝෂණ ද්‍රව්‍ය තියෙනවා ප්‍රමාණවත් පැටියා සම්පූර්ණ විකසනය වෙන්න. හරි? හැබැයි ඒත් මේගොල්ලෝගේ මේ උභය ජීවීන් ලගේ අර කෘමි සත්තුන්ගේ කතන්දරය වෙනස්. හරි? එතකොට ඒ තියෙන පෝෂණ ප්‍රමාණය මදි සතා විකසනය වෙන්නේ. ඒක තමයි නේද? ස්වභාව ධර්මයෙන් අතරමැදි අවස්ථාවක් දීලා තියෙනවා. අතරමැදි අවස්ථාවක්. කීට අවස්ථාව දීලා තියෙනවා. එතකොට ඒ ආහාර ගන්න අනුවර්තනයක් එක තමයි දීලා තියෙන්නේ නේ. ආහාර ගන්න ශරීරය සම්පූර්ණ වෙනස්. හුස්ම ගන්න ආකාරය වෙනස්. ආහාර ගන්න විලාසය වෙනස්. හැමදේම වෙනස්. හරි? එහෙම වෙනස් කරලා දීලා තියෙන්නේ මොකටද? ආහාර ලබා ගන්න. ඒකයි අර සමනලයාගේ ජීවන චක්‍රයේදී කීට අවස්ථාව. නේ කීට අවස්ථාව කියන්නේ දලඹු අවස්ථාව. දලඹුවා. ඒ බිත්තරෙන් එළියට එන්නේ දලඹුවෙක්. කීටේ. හරි? අපේ කීටට තමයි දලඹුවා කියලා කියන්නේ සමනලයාගේ ජීවන චක්‍රයේදී. එයා මොකද කරන්නේ? අර වගේ පුළුවන් තරම් ආහාර ගන්නවා. එතකොට තියෙන භෝග වගාවන් වලදී එහෙම ඒ නේද දලු ආහාරයට ගන්නවා. ශාක ද්‍රව්‍ය ආහාරයට ගන්නවා. එයා පුළුවන් තරම් ආහාරයට ගන්නවා. ආහාරයට අරගෙන මොකද කරන්නේ? එයා එකපාරටම පිලාවදියක් ඇති කර ගන්නවා. හරි? තමන්ගේ ශරීරය වටා කෝෂයක් ඇති නිර්මාණය කර ගන්නවා. හරි නිකන් අර බිත්තරයක් අස්සට යනවා වගේ වැඩක් තමයි ඒක. හරි? බිත්තරයක් අස්සට නැවත යනවා වගේ වැඩක් තමයි තමන්ගේ වටේ කෝෂයක් නිර්මාණය කරගන්න. අන්න ඒක අස්සට ගිහිල්ලා අර ගත්තු පෝෂණ ද්‍රව්‍ය වලින් තමයි මෙයා විකසනය වෙන්නේ. රයිට්? වර්ධනයයි විකසනයයි කියන්නේ දෙකක් පුතා. තේරෙනවද? වර්ධනය කියලා කියන්නේ තමන්ගේ තියෙන අවයව විශාලත්වයෙන් වැඩි වීම. හැබැයි විකසනයේදී එහෙම නෙවෙයි. විකසනයේදී අලුත් අවයව නිර්මාණය වෙනවා.
ශාරීරික අවයව නිර්මාණය වෙනවා. හරි. ඒ නිර්මාණයට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය ලබා ගන්න අර කීට අවස්ථාවේ. හරි. එතකොට අන්න ඕකයි එයාලගේ ජීවන චක්‍රයේදී අවස්ථාවන් ඇති වෙලා තියෙන්නේ. කීට අවස්ථාව සහ පිළ අවස්ථාවක් කියලා ඇති වෙලා තියෙන්නේ ඒකයි. හරි. තරලකුණ දාලා ලියන්න. සමනලයා කමා මදුරුවා කැරපොත්තා සමනලයා මදුරුවා කැරපොත්තා වේයා පළගැටියා මැඩියා වැනි සතුන් රූපාන්තරණය පෙන්වයි. වැනි සතුන් රූපාන්තරණය පෙන්වයි. ඊළඟ කොටස. ඊළඟ තර ලකුණ. මිනිසා මීයා අශ්වයා මිනිසා මීයා අශ්වයා ආදී සතුන් රූපාන්තරණය නොපෙන්වයි. හරි මතක තියාගන්න. කියන්නේ ශීරපායි සහ පක්ෂීන් රූපාන්තරණය ශීරපායින් රූපාන්තරණය පෙන්වන්නේ නැහැ. right? ශීරපායින් රූපාන්තරණය පෙන්වන්නේ නැහැ. හරි පක්ෂීන් රූපාන්තරණය පෙන්වන්නේ බිත්තර දානවනේ. බිත්තරය කියලා කියන්නේ රූපාන්තරණයක අවස්ථාවක්. ඔව්. ඊළඟ තර ලකුණු ලියා ගන්න. කැරපොත්තා පළඟැටියා වේයා වැනි සතුන් වේයා වැනි සතුන්ගේ ජීවන චක්‍රයේදී බිත්තර වලින් හටගන්නේ කීටයකු නොව ශිෂුවා නැමැති right සිසුවා නෙවෙයි ශිෂුවා නැමැති සුහුඹුලාගේ රූපයට සුහුඹුලාගේ රූප කායට බොහෝ සෙයින් සමාන අවස්ථාවකි. එනම් ඔවුන්
එනම් ඔවුන් සම්පූර්ණ රූපාන්තරණයක් නොපෙන්වයි. සම්පූර්ණ රූපාන්තරණයක් නොපෙන්වයි. හරිද? ඒක තේරෙනවද? සර් ඕ අනේකයි කියන්නකෝ. කැරපොත්තා පළඟැටියා වේයා වැනි සතුන්ගේ සර් ඒක නෙමෙයි ඊළඟට ඊට පස්සේ කියවෝ එක. බිත්තර වලින් හටගන්නේ කීටයක නොව ශිෂුවා නැමැති සුහුඹුලාගේ රූපකායට බොහෝ සෙයින් සමාන අවස්ථාවකි. එනම් ඔවුන් සම්පූර්ණ රූපාන්තරණයක් නොපෙන්වයි. සම්පූර්ණ රූපාන්තරණයක් නොපෙන්වයි. නේද? අපි ගත්තොත් එහෙම සමනලයාගේ ජීවන චක්‍රය right එතකොට ඉන්නවා සුහුඹුල් සමනලයා බිත්තර දානවා. බිත්තර වලින් එනවා කීටයා. කීටයා තමයි දලඹුවා මේ අවස්ථාවේ නේ. අපි මේ කීටයාට තමයි දලඹුවා කියලා කියන්නේ. හරි? දලඹුවාගේ පිලවා ඇති වෙනවා. පිලවා සමනලයා බවට පත් වෙනවා. හරි? එතකොට මේකෙදි සුඹුලාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. රූපකාය වෙනස්. රූපකාය. හැගේ තියෙන රූපයේ තියෙන අංග. right? බාහිර රූපී අංග වෙනස්. right? එතකොට මෙන්න මේ වගේ ජීවන චක්‍රයට අපි කියනවා සම්පූර්ණ ජීවන චක්‍රයක්. සම්පූර්ණ ජීවන චක්‍රයක්. right? එතකොට මේක ඇවිල්ලා සම්පූර්ණ ජීවන චක්‍රයක්. sorry මේකට අපි කියන පුතා සම්පූර්ණ රූපාන්තරණය right මේකට අපි කියන්නේ සම්පූර්ණ රූපාන්තරණය හරි මෙන්න මේ වගේ ජීවන චක්‍රයක් තියෙනවා නම් අපි කියනවා මේක සම්පූර්ණ රූපාන්තරණය සම්පූර්ණ රූපාන්තරණයේ තියෙන ලක්ෂණ තමයි සූඹුලාට හාත්පසින්ම වෙනස් එක් අවස්ථාවන් එයාගේ ජීවන චක්‍රයේ පැවතීම එතකොට අර්ධ රූපාන්තරණයේදී වෙන්නේ සූඹුලා ඉන්න අපි ගමුකෝ කැරපොත්තා ගන්නකො right සූඹුල් කැරපොත්තා සූඹුල් කැරපොත්තා බිත්තර දානවා බිත්තර වලින් එන්නේ කවුද ශිෂුවා කියන අවස්ථාව කීටයයි පිලවයි නෙවෙයි right මේ දෙකටම පොදු අවස්ථාවක් ශිෂුවා right ශිෂුවා සූඹුලා බවට පත් වෙනවා ශිෂුවාගේ තියෙන ලක්ෂණ සූඹුලාගේ රූපකායට සමානයි මෙයාගේ රූපකායට සමානයි ශිෂුව වර්ධනය වෙලා සූඹුලෙක් බවට පත් වෙනවා right මේ වගේදී මේව ඔක්කොම විකසනය වෙන්නේ බිත්තර විකසනය වෙනවා කීටයා විකසනය වෙනවා නේද පිලවා විකසනය වෙලා සමනලයක් ඇති වෙනවා එතකොට මේ වගේ අවස්ථාවට අපි කියනවා අර්ධ රූපාන්තරණය අර්ධ රූපාන්තරණය right ඔව් මෙන්න මේ දෙක ඇඳ ගන්න පොඩ්ඩක් ඇඳ ගන්න කලින් මෙන්න මේක ලියා ගන්න. ඊට අරකට යටින් ලියා ගන්න තර ලකුණක් දාලා මේ අනුව රූපාන්තරණය ආකාර දෙකකි. මේ අනුව රූපාන්තරණය ආකාර දෙකකි. එනම් එක සම්පූර්ණ රූපාන්තරණය
දෙක අසම්පූර්ණ රූපාන්තරණය. එහෙම නැත්නම් අර්ධ රූපාන්තරණය. right? අසම්පූර්ණ රූපාන්තරණය. අසම්පූර්ණ රූපාන්තරණය. right? මෙන්න මේ දෙක අඳ ගන්නකො. අර්ධ රූපාන්තරණයවත් අපි කියනවා අසම්පූර්ණ රූපාන්තරණය. හරි සර්. හරියටද ඔක්කොම? ඇඳගෙන ඉවරයි සර්. ඔව් සර්. කට්ටිය මං කියනකොට ඇඳගෙනත් ඉවරයි නේ. කියන දේවල් අහගෙන ඉන්නවද දන්නේ? ඉවර නෑ සර්. රයිට් රයිට්. කවුද ඉවර නැත්තේ? නිශිකාද? ඔව් සර්. මට පොඩ පැටලෙන පුතාන. ඔයා නිශිකාද නිශිකද? නිශිකා. නිශිකා නේ. right. හරිද? ඕකේ. ඔබ ඇඳලා පුරුදු වෙන්න ඕන. ඇඳලා පුරුදු වෙන්න ඕන. දැන් ඔයාලට දැන් සමහරකට දැන් මම අඳිනකොට ඔයාලට පැටලෙන්න පුළුවන්. රයිට්. සුමුලා නම් ඉන්නවා. ඊට පස්සේ කවුද? බිත්තර. බිත්තර තියෙනවා. ඊට පස්සේ දැන් බිත්තරත් ලියයි. මේ සුමුලා අනිවාර්ය බිත්තරනේ දාන්නේ. ඒක දන්නවා. බිත්තර පස්සේ කීටයාද පිලවද? කීටයාද පිලවද? මුලින් ඉන්නේ කවුද? බිත්තරට පස්සේ කීටයාද පිලවද? පැටලෙනවා. පැටලෙන්න පුළුවන්. පැටලෙන්න පුළුවන්. රයිට්. එකකින්ද මේකෙදි මෙන්න මේකනේ බිකි. බිකි කියලා වචනයක් මතක තියාගන්න. බිකි. බිත්තර වලින් පස්සේ කීටයක්. කීටය. කීටය දන්නවනේ ඊට පස්සේ පිලව තමයි එන්නේ නේ. බිකි. 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 හරි. ලියා ගන්න එක සම්පූර්ණ රූපාන්තරණය. එක සම්පූර්ණ රූපාන්තරණය කියලා ලියා ගන්න. කිසියම් සතෙකුගේ ජීවන චක්‍රයේ විවිධ අවධිවල
බාහිර රූපකාරයේ බාහිර රූපකාරයේ රූපකාරය නැත්නම් බාහිර රූපයේ රූපකාරයේ කැපී පෙනෙන වෙනස්කම් කැපී පෙනෙන වෙනස්කම් කැපී පෙනෙන වෙනස්කම් එනම් බිත්තරය කමා කීටයා කමා පිලවා හා සුඹුලා ලෙස අවදි පෙන්වීම සම්පූර්ණ රූපාන්තරණය ලෙස හඳුන්වයි. පෙන්වීම සම්පූර්ණ රූපාන්තරණය ලෙස හඳුන්වයි. ඒ ටික ආගියන්නකෝ. කිසියම් සතෙකුගේ ජීවන චක්‍රයේ විවිධ අවධිවල බාහිර රූපකාරයේ කැපී පෙනෙන වෙනස්කම් එනම් බිත්තරය කීටයා පිලවා හා සුඹුලා ලෙස අවදි පැවතීම සම්පූර්ණ රූපාන්තරණය ලෙස හඳුන්වයි. සම්පූර්ණ රූපාන්තරණය ලෙස හඳුන්වයි. දෙක ලියන්න. දෙක අසම්පූර්ණ රූපාන්තරණය. දෙක අසම්පූර්ණ රූපාන්තරණය. එහෙම නැත්නම් අර්ධ රූපාන්තරණය. වරහන් තුල අර්ධ කියලා ලියන්න. අසම්පූර්ණ රූපාන්තරණය. දෙක කිසියම් සතුකුගේ ජීවන චක්‍රයේදී හමුවන අවදිවල බාහිර රූපකායේ සුහුඹුලාට වඩා මුලින් ඉඳන් කියන්න පුළුවන්ද? right. කිසියම් සතෙකුගේ ජීවන චක්‍රයේදී හමුවන අවදිවල බාහිර රූපකායේ කැපී පෙනෙන වෙනස්කම් නොපෙන්වන බිත්තර වලින් නොමේරු සත්වයා වන බිත්තර වලින් නොපෙන්වන බිත්තර වලින් නොමේරු
සත්වයා වන ශිෂුවා බිහි ශිෂුවා බිහිවේ ශිෂුවා සුහුඹුලාට බොහෝ සෙයින් සමානය නේද? දැන් ඔයාලා හිතනවා නිකන් දැන් කිකිලි බිත්තරය ගැන හිතන්නකෝ. කිකිලි ඉන්නවා බිත්තරේ තියෙනවා. අනේ බිත්තරෙන් හට ගන්නවා නොමේරු කුකුල් පැටියෙක් තමයි ඇති වෙන්නේ නේ. එයා වර්ධනය වෙලා ආය සූමුලේ බවට පත් වෙනවා. එතකොට එයාත් පෙන්වන්නේ අර්ධ රූපාන්තරණයක්. නැත්නම් අසම්පූර්ණ රූපාන්තරණයක්. හරි. අපි කෙටියෙන් කිව්වොත් එහෙම සම්පූර්ණ රූපාන්තරණය කියන්නේ මොකක්ද? අපි සරල භාෂාවෙන් වචන දෙකෙන් තුනෙන් කියන්න පුළුවන්. හැබැයි ඒක ගලපලා ලියන්න ඕන අර්ථ දැක්වීමේදී. right? සම්පූර්ණ රූපාන්තරණය කියන්නේ මොකද්ද? සූඹුලාට හාත්පසින්ම වෙනස් අවස්ථාවන් හමු වීම. right. කොහෙද හමු වෙන්නේ? ජීවන චක්‍රයේදී. මොන වගේ අවස්ථාවනේද නේ? බිත්තර, කීටයා, පිලවා. ගලපලා ලියන්න. අසම්පූර්ණ රූපාන්තරණය කියලා කියන්නේ සූඹුලාට බොහෝ සෙයින් සමාන නේද? සූඹුලාට බොහෝ සෙයින් සමාන අවධියක් ඇතිවීම නේ. කවුද? ශිෂුවා. right. රූපාන්තරණය. එතකොට අපි කොටස් දෙකකට බෙදනවා. සම්පූර්ණ රූපාන්තරණය අසම්පූර්ණ රූපාන්තරණය. සම්පූර්ණ රූපාන්තරණය. right. එතකොට මෙයාගේ තියෙන ප්‍රධාන ලක්ෂණේ මොකද්ද? සූඹුලාට හාත්පසින් වෙනස්ය. සූඹුලාට හාත්පසින් වෙනස් අවදි හමු වේ. right. අසම්පූර්ණ රූපාන්තරණයේදී සූඹුලාට බොහෝ සෙයින් සමාන නේ. නොමේරු අවදි හමුවීම අවදියක් නේ. නොමේරු අවදියක් කියලා ලියන්න. නොමේරු අවදියක් හමුවීම. right. එතකොට මෙයාගේ ඉන්නවා අවස්ථාවන් 4ක් තියෙනවා නේ. මෙයාගේ අවස්ථාවන් 4යි. right. අවස්ථාවන් 4යි. මොනවද අවස්ථාවන් 4? බිත්තර, කීටයා, පිලවා, සුහුඹුලා. ඔව් සුහුඹුලා, බිත්තර නේ බිකි නේ. බිත්තර ඊට පස්සේ බිත්තර වලින් පස්සේ කීටයා. ඊට පස්සේ පිලවා.
පිළ වගේ ආය සූමුලයක් ඇති වෙනවා. right. එතකොට මෙයාගේ අවස්ථාවන් 3යි. මොනවද අවස්ථාවන් 3? බිත්තර, ශිෂුවා බුලා සහ සූඹුලා. හරි. එතකොට මේගොල්ලෝ එන්න උදාහරණ කට්ටිය. කවුද උදාහරණ? උදාහරණ මැඩියා, සමනලයා අමනලයා, මදුරුවා, අය කවුද? මැඩ් ඔව්. මැඩියා, සමනලයා, මදුරුවා නේ තවත් එකෙක් හිටියා නේ. මේ පැත්තේ කවුද? කැරපොත්තා, කැරපොත්තා වේයා, පළඟැටියා. මීයා මීයා කොහෙද දාන්නේ? මීයා ගන්න බෑනේ. right මීයා ඒගොල්ලෝ රූපාන්තරයෙන් පෙන්වන්නේ නැහැ. එයාලට ජීවන චක්‍රයක් තියෙන හැබැයි රූපාන්තරයක් නැහැ මීයාට. right අපිට රූපාන්තරයක් නැහැ නේ. කෙලිම මීයාගෙන් කෙලිම පැටවුනේ නැති වෙන්නේ. පැටව ලොකු වෙනවා. හැබැයි කිකිලි පිටරේ කිකිලි කුකුලා කුරුල්ලෝ අන්න රූපාන්තරයක් පෙන්වනවා. බිත්තරෙන් පැටියා එනවා නේ. පැටියා සුඹුලාට බොහෝ සෙන් සමානයි. නොමේරු පැටියේ. බිත්තර අවස්ථාවක් තියෙනවා. යාළගේ රූපාන්තරයක් තියෙනවා. එතකොට ඇත්තටම ඒගොල්ලොත් අසම්පූර්ණ රූපාන්තරයක් පෙන්වන අය තමයි. දැන් ඔය ගෙම්බයි මැඩියයි කියන්නේ දෙන්නෙක්. right ගෙම්බත් මෙතන ලියන්න පුළුවන්. මැඩියා ගෙම්බා කියන්න බලන්න මොනවද තියෙන වෙනස්කම් ගෙම්බා සහ මැඩියාගේ වෙනස්කම් දන්නවනේ කියන්න බෑ. ගෙම්බයි මැඩියයි ඔය රැට ගෙවල් අස්සේ ඉන්නේ ගෙම්බෝ අර ලොකු ජම්නේ ජම්බෝල ගෙඩි වගේ ලොකු හැම මෙහෙම නිකන් රබර් එක වගේ එබෙනවා නේ. ගොරෝසි හැම ගොරෝසි නිකන් බිබිලි වගේ තියෙන හැමේ නේ. බිබිලි වගේ තියෙන මූණ ලොකුයි. හරි ගෙම්බගේ හොම්බ ලොකුයි. හරිද? මැඩියාගේ එහෙම නෙවෙයි. ගෙම්බගේ හැම ගොරෝසි. ගෙම්බගේ කකුල් හතර දික් කරපුවාම උගේ කියන්නේ කකුල් හතර දිග නැහැ. කියන්නේ උගේ පාද මැඩියාගේ තරම් දිග නැහැ. මැඩියාගේ පාද ගොඩක් දිගයි. හරිද? මැඩියාගේ ගොඩක් දිගයි. මැඩියට පුළුවන් එන්න සෑහෙන දුරක් පනින්න පුළුවන්. මැඩියට. ගෙම්බට එහෙම බෑ. හරිද? ඊට පස්සේ ගෙම්බගේ විෂ ග්‍රන්ථි තියෙනවා. මැඩියාගේ නැහැ. මැඩියාගේ හැම සිනුදුයි. කියන්නේ මේ නිකන් සෙවල ගතියක් තියෙන්නේ. ඒගොල්ලෝ හැම තෙතමනේ තියෙනවා. හැමේ. ගෙම්බගේ එහෙම නැහැ. ගෙම්බගේ එහෙම නැහැ. right? මැඩියා ගොඩක් දුරට අනුවර්තන වෙලා ඉන්නේ කොහේ ඉන්නද? වතුරේ ඉන්න. ගෙම්බා ගොඩබිමේ ඉන්න තමයි යා අනුවර්තන වෙලා තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ බිත්තර දාන්නේ අර විදිහටම තමයි. එකම ජීවන චක්‍රය. හරි? ඉවරද ලියාගෙන? ඉවරයි සර්. right. දැන් ඔනෝ මතක තියෙන්න ඕන. එතකොට මේ පාඩමේදී ජීවන චක්‍රයක් කියන්නේ මොකක්ද? මතක තියෙන්න ඕන. රූපාන්තරණ යනු කුමක්ද? අසම්පූර්ණ රූපාන්තරණ යනු කුමක්ද? සම්පූර්ණ රූපාන්තරණ යනු කුමක්ද?
සම්පූර්ණ රූපාන්තරණය පෙන්වන කට්ටිය කවුද? උදාහරණ. අසම්පූර්ණ රූපාන්තරණය පෙන්වන කට්ටිය කවුද? එතකොට නේද රූපාන්තරණයේදී සිදුවන වාසි. රයිට්. ඒ කියන්නේ ඒ ජීවියට තියෙන වාසි. ඒ කියන්නේ යාගේ අර බිත්තරයේ පෝෂණ පදාර්ථය අඩුයිනේ. ඒකින්ද තමයි අතරමැදි අවස්ථාවක් දීලා තියෙන පෝෂණය ලබා ගන්න. හරි පෝෂණය ලබා ගන්නකොට එයාලගේ විවිධ අනුවර්තන තියෙනවා ආහාර ලබා ගන්න. right අපි දැන් බලමු මැඩියාගේ ජීවන චක්‍රය කොහොමද තියෙන්නේ කියලා. මැඩියාගේ ජීවන චක්‍රය අපිට ඒක බැලුවා නේද ඔයාලා? right කපාරක් බැලුවානේ. කපාරක් බලමු වෙන. තපාරක් බලන්න මැඩියාගේ ජීවන චක්‍රය. දැන් මේක අපි වෙනම ඉගෙන ගන්නයි යන්නේ. ඔව්. එතකොට මැඩියා බිත්තර දානවා ජලයේ. මැඩියා බිත්තර දානවා ජලයේ. හරි බිත්තර වටා තියෙනවා ජල්ලිමය ආවරණයක් තියෙනවා. ජල්ලිමය කියලා කියන්නේ මොනවද? ජෙල් වගේ ආවරණයක්. ජෙල් ආවරණයක්. හරි. ඒතර මේ ආවරණය වගින් බිත්තර එකිනෙක බැඳලා තියා ගන්නවා. ජලයේ එහාට මෙහාට චලනය වෙන්නේ නැති වෙන්නේ. එහෙම වුණොත් ඒ බිත්තරට හානි වෙනවනේ. එකකින් වළක්වන්න තමයි ඒක තියෙන්නේ. ඒතර මේ ඇතුළේදී ඉස්ගෙඩියා විකසනය වෙනවා. හරි බිත්තරයේ ඉස්ගෙඩියා හැදෙනවා. right ඔය තියෙන්නේ හැදිච්ච ඉස්ගෙඩිය තමයි දැන් ඔය එළියට ඇවිල්ලා තියෙන්නේ බිත්තර වලින්. හරි අපි කියනවා ජලය තුල තමයි බිත්තර බීජෞෂණය වෙන්නේ. බීජෞෂණය කියන්නේ අපි කියන හැචින්. ඒ කියන්නේ බිත්තර රකින්නවා කියලා කියන්නේ. ඒ බිත්තර රැකීම සිද්ධ වෙන්නේ ජලය තුල. හරි බීජෞෂණය වෙන්නේ ජලය තුලයි. හරි ජලය තුල බීජෞෂණය වෙලා තමයි ඉස්ගෙඩියා එළියට එන්නේ. ඒතකොට ඉස්ගෙඩියා කියලා කියන්නේ සූඹුලාට වඩා හාත්පසින්ම වෙනස්. එයාගේ පෝෂණ විලාසය වෙනස්. සූඹුල් මැඩියා මාංශ භක්ෂකයි. එයා කෘමීන් ආහාරයට ගන්නේ. නමුත් මේ ඉස්ගෙඩියා ආහාරයට ගන්නේ ශාකමය ද්‍රව්‍ය. කියන්නේ එයා ශාක භක්ෂකයි. එතකොට සූඹුලා හුස්ම ගන්න පෙනහළු මගින්. පෙනහළුවා හැම මතින්. හැම මගින්. නමුත් මෙයා හුස්ම ගන්නේ ජලක් ලෝම කියලා තියෙන ව්‍යුහයක්. ජලක් ලෝම. right ජලක් ලෝම කියලා කියන්නේ ඔය කරමල් වගේ තමයි. හැබැයි කරමල් වලට වඩා ගොඩක් ප්‍රාථමික අවධියක්. හරි. හරි. එතකොට මෙයාගේ ඇඟ ඇතුලේ අනිකුත් ඉන්ද්‍රයන් විකසනය වෙනවා. දිගු වලිගයක් තියෙන. ඒකෙන් තමයි මේ අපි හිනන්නේ. හරි. ඔව්. දැන් මෙයාගේ එතකොට පාද විකසනය වෙනවා. දැන් ඔයාලට මේක යන්තම් පේන නැති පාදයක් නේද? පළමුවෙන්ම පිටුපස්සේ පාද තමයි පාද යුගල තමයි මෙයාගේ ඇති වෙන්නේ. right? හරි. පිටුපස්ස පාද යුගල තමයි මුලින්ම ඇති වෙන්නේ. මට උන් දැන් කකුල් දෙකක් ඇවිල්ලා තියෙනවා පිටිපස්සේ. හරි. අන්න දැන් ඉස්සරහා ලෙග් දෙක නේද? ඉස්සරහා කකුල් දෙක දැන් එනවා. ඊට පස්සේ තමයි ඉස්සරහා කකුල් දෙක එන්නේ. right ඔව් උන දැන් ඉස්සරහා කකුල් එකත් ඇවිල්ලා තියෙනවා. right දැන් ඔය ඉන්නේ වලිගයෙන් දෙන්න කෙටි වෙනවා. දැන් වෙනස් වෙන ස්වරූපේ වෙනස් වෙනවා නේ. right අන්තිමට මෙන්න මේ වගේ මැඩියෙක් ඇති වෙනවා. හරි. right මාතෘකාව ලියන්න මැඩියාගේ ජීවන චක්‍රය.
මැඩියාගේ ජීවන චක්‍රය. ලියන්න තව ලකුණක් දාලා අර කතා කරගත්තු දේවල්ම තමයි තියෙන්නේ. right? මැඩියාගේ සුහුඹුල් ගැහණු සතා ජලයේ බිත්තර දමයි. ඊළඟ කරුණ බිත්තර ජෙල් වැනි වරහන් ඇතුලේ ජල්ලිමය. බිත්තර ජෙල් වැනි ජල්ලිමය. ආවරණයකින් වට වී ඇත. බිත්තර ජෙල් වැනි වරහන් ඇතුලේ ජල්ලිමය ආවරණයකින් වට වී ඇත. බීජෞෂණ ලියා ගන්න එපා නේ. බීජෞෂණය කියන්නේ බිත්තර රැකීම. මේ බිත්තරය අපි කියන හැචින් කියලා කියන්නේ. right. කියන්නේ බිත්තර රැකීම සිද්ධ වෙන්නේ. කියන්නේ බිත්තරේ මේරීම සිද්ධ වෙන්නේ ජලය තුල. හරි. right. යන බිත්තර බීජෞෂණයේ වී ඊළඟ කරුණ බිත්තර බීජෞෂණයේ වී වරහන් ඇතුලේ හැචින්. බීජෞෂණයේ වී ජලය තුලදීම පුපුරා ඉස්ගෙඩියා බිහිවේ. ජලය තුලදීම පුපුරා ඉස්ගෙඩියා බිහිවේ. ඉස්ගෙඩියා බිහිවේ. ඊළඟ කරුණ ඉස්ගෙඩියා මාළුවෙක් වැනිය. දිගු වලිගයක් ඇත. ඊළඟ කරුණ ඉස්ගෙඩියා ශෝෂණය සඳහා ඉස්ගෙඩියා ශෝෂණය සඳහා ජලක් ලෝම නැමැති ඒක යටින් ඉරක් ගහ ගන්න. ජලක් ලෝම නැමැති ඉස්ගෙඩියා ශෝෂණය සඳහා ජලක් ලෝම නැමැති ව්‍යුහයක් පිහිටා ඇත. right. ඉස්ගෙඩියාගේ ශෝෂණය සඳහා ජලක් ලෝම නැමැති ව්‍යුහයක් පිහිටා ඇත. ඒකටම ලියන්න සුහුඹුල් සත්වයා ශෝෂණය සිදු කරනු ලබන්නේ
සුහුඹුල් සත්වයා ශ්වසනයේ සිදු කරනු ලබන්නේ පෙනහළු හා සමමගිනි. පෙනහළු හා සමමගිනි. ඊළඟ කාරණාව ඉස්ගෙඩියා ජලජ ශාක ආහාරයට ගන්නා ඉස්ගෙඩියා ජලජ ශාක ආහාරයට ගන්නා ශාක භක්ෂකයෙක් වන අතර ඉස්ගෙඩියා ජලජ ශාක ආහාරයට ගන්නා ශාක භක්ෂකයෙක් වන අතර සුහුඹුලා කෘමීන් ආහාරයට ගන්නා මාංශ භක්ෂකයෙකි. ඉස්ගෙඩියා විකසනය හා වර්ධනය වී සුහුඹුල් මැඩියෙක් බවට පත්වේ. ඉස්ගෙඩියා වර්ධනය හා විකසනය වී සුහුඹුල් මැඩියෙක් බවට පත්වේ. right අපි අඳගමු එහෙනම් නේද සුහුඹුල් මැඩියා පත්තේ එයා පිටර දානවා නේ පිටර වලින් එනවා ඉස්ගෙඩියා ඉස්ගෙඩියපත් වෙන මැඩියම වල අවස්ථාවන් තුනයි එකින්ද මෙයා අසම්පූර්ණ රූපාන්තරණයක් තමයි පෙන්වන්නේ අසම්පූර්ණ රූපාන්තරණයක් හරි එතන මෙයාගේ ලක්ෂණ ටික මෙහෙම මතක තියාගන්න ඕන මැඩියා පෙනහළු මගින් ශෝෂණය කරනවා right මාංශ භක්ෂකයි බිත්තර ජල්ලිමය ආවරණයක් පවතිනවා බිත්තර වටා ජලයේ තමයි බිත්තර පවතින්නේ බීජ ඖෂණය වෙන්නේ ජලය තුලදී හරිද ඊට පස්සේ ජලය තුලදී බිත්තර පුපුරලා එනවා කවුද ඉස්ගෙඩියා කියලා කියන්නේ මාළුවෙක් වගේ දිගු වරලක් තියෙනවා හුස්ම ගන්නෙ ජලක් ලෝම මගින් හරිද යැපෙන්නේ ශාක මත මෙයා ශාක භක්ෂකයි ඊට පස්සේ මෙයා වර්ධනය හා විකසනය වෙලා නේද? ඒ කියන්නේ අර ශාරීරික අවයව ඔක්කොම හැදිලා මෙයා සුහුඹුල් මැඩියෙක් බවට පත් වෙනවා. මේක ලියා ඇඳ ගන්න. And then right. Oh, sir. Right. අපි ඊළඟට බලමු සමනලයාගේ ජීවන චක්‍රය. සමනලයාගේ ජීවන චක්‍රයට බලන්න සමනලයෙක් ඉන්නවද කියලා බලන්න.
ඉන්නවනේ. ඕකේ. මෙයා බලන්න සමනලය. සමනලයා බිත්තර දාන්නේ ශාක පත්‍ර මත. ශාකවල යටි පැත්තේ දාන්නේ. යටි පැත්තේ. ඒ බිත්තර ඇලිලා තියෙනවා ඒ ශාක පත්‍රයට. දැන් බලන්න මේ බිත්තරයේ තුලින් එන්නේ කවුද? කීටයෙක් එන්නේ. කීටයා. කීටයා කියන්නේ කවුද? දලබුවා. බලන්න මිනිහා ආපු ගම මොකද කරන්නේ කියලා. right ආපු ගම මොකද කරන්න කියවනේ හැරිලා අනිත් අතට නේද? අර බිත්තරේ තියෙන සීවිය කාලා දානවා නේ. මිනිහාගේ ඉති වැඩේම කන එක තමයි. අර කාගෙන යනවානේ ශාක පත්‍ර කනවා. හරි? එයා පුළුවන් තරම් ආහාරයට ගන්නවා මේ අවස්ථාවේදී. හරි? කොච්චරක් කන එක තමයි තියෙන්නේ. right. ඔව් දැන් මේක මේ ස්පීඩ් කරලා තියෙන්නේ. හරි? ඊට පස්සේ ඒ අතර එයාගේ හැවත් අරිනවා නේ. උඩු පැත්තේ තිබ්බ ඒක හරිනෝ ඒ අතරේ. right ඔය පත්‍ර කනවා. දැන් මේ සමනලයා ශාක පත්‍රයේ තියෙන පැහැ තමයි ගන්නෙ. වේශාන්තරණය පෙන්නනවා. right අපි ඉගෙන ගත්තනේ වේශාන්තරණය. right ඒ කියන්නේ පරිසරයේ තියෙන වර්ණයට අනුකූලව තමයි මේ දලබුවාගේ පැහැය ගැහෙන්නේ. දැන් මෙතන මෙයා මොකද කරන්නේ? මෙයා දැන් අර කෝෂය හදනවානේ. අර සෙවල වගේ දෙයක් මිනිහා උන කෙල නේද? කෙල වගේ ටිකක් ගාලා හරි ඒකේ ඇලෙනවා. ඒ උපස්තර හොඳට ඇලෙනවා. මෑන්. right? හරි අර බලන්න නිකන් අර මකුලුවා අර මෙව මොනවද කියන්නේ මකුළු දැල වියනවා වගේ right? එයා අන්න එකෙන් ඇලිලා දැන් මොකද කරන්නේ? මෙයා ඇතුලෙන් මෙයාගේ සම ඇතුලෙන් මොකක්ද හැදෙන්නේ? කෝෂයක් හැදෙනවා. කෝෂය හැදෙනවා හැම ඇතුලෙන් එනවා අර උඩ තියෙන එක ගැලවිලා යනවා. නේ හරියට ඇඳුම් මාරු කරනවා වගේ අර ඒක ගලවලා දැම්ම පැත්තට. හරි ඔන්න දැන් පිලා අවස්ථාව. පිලව. කෝෂයක් ඇතුලේ ඉන්නේ පිලා අවස්ථාව. දැන් මේ පිලා අවස්ථාවේදී තමයි අර කීට අවස්ථාවේදී ආහාරයට ගත්තු ඒ පෝෂණ ද්‍රව්‍ය ප්‍රයෝජන දරගෙන සමනලයක් බිහි වෙනවා. දැන් බලන්න පිලවගෙන් එළියට එනවා සමනලයා. right? ඒ කියන්නේ කුඩා සමනලයක් ඇවිල්ලා එයා වර්ධනය වෙනවා. වර්ධනය වෙලා සූමුලෙක් බවට පත් වෙනවා. right? බලන්න වැඩේ කොහොමද කියලා. සමනලයාගේ හැටි. right? තව ටිකක් බලමු. ඔව් පිටතට දානවා. මිනිහා එළියට එන්නෙම පිටතරේ කාගෙන එන්නේ. හරි? මේ දලබුවා විෂයි නේ. මේ දලබුවාගේ තියෙන ආරක්ෂක උපක්‍රමයක් නේද? එයාගේ තියෙන අනුවර්තන තමයි විෂ රෝම පිහිටලා තියෙනවා. සතුරන්ගෙන් බේරෙන්න. right? විෂ රෝම අපේ ඇඟේ ගෑවුනාම අපේ ඇඟේ අපි කසන්නේ නේ පළු දාන්නේ විෂයි ඒවා. එයා අර බාහිර ආවරණය ගලවලා දැම්ම පැත්තකට නේ. හරියට අර නිකන් නයි හැව අරිනවා වගේ තමයි නේද? බලන්න කන හැටි. ඊට පස්සේ දැන් මෙයා කෝෂයක් හදන්න යන්නේ. පිලා අවස්ථාවටපත් වෙන්න යන්නේ. නේ ශරීරය ටිකක් හොඳට මහත් කරගෙන කාලා
දැන් ඊට පස්සේ පිලා අවස්ථාව හැදෙන්නේ. පිලා අවස්ථාවේදී ආහාර ගන්නෙ නැහැ. ආහාර බීම නැහැ. කිසිම ක්‍රියාවක් නැහැ. ඇතුලේ අභ්‍යන්තර අවයව විකසන වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට දැන් අරක ගලවලා දානවා. එයාගේ පිටේ තියෙන ආවරණය ගලවලා යටින් කෝෂ මොකද්ද මේ කෝෂය හැදෙනවා. කෝෂ අවස්ථාව. Right. පැහැදිලි නේ? right. හරි. අපි ඉස්සෙල්ලා එහෙමනම් සමනලයාගේ ජීවන චක්‍රය අපි අඳගමු. සමනලයාගේ ජීවන චක්‍රය. ඔයාලා ඔය රූප හොයාගෙන ඔය පොතේ අලව ගන්න ඔය ජීවන චක්‍ර. right? ඔව්. සුමුල් සමනලයක් ඉන්නවා. සුමුල් සමනලයා බිත්තර දානවා. බිත්තර දාන්නේ කොහෙද? ශාක පත්‍රවල යටිපැත්තේ තමයි දාන්නේ. අයියේ ආරක්ෂා වීම සඳහා. right? ඉරෙලියෙන් එහෙම ආරක්ෂා වෙනවා. යටිපැත්තේ දැම්මම. ඊට පස්සේ බිත්තර වලින් කීටයා එනවා. කීටයා. කවුද කීටයා කියන්නේ ඇත්තටම? දලඹුවා. දලඹුවා පිලව බවට පත් වෙනවා. පිලවා සුඹුල් සමනලයක් බවට පත් වෙනවා. ඔන්න සමනලයාගේ ජීවන චක්‍රය. හරි මේක අඳ ගන්න. පිලවා. පිලව කියන්නේ මොකද්ද? කෝෂ අවස්ථාව. කෝෂ අවස්ථාව. කීටයා මොනවද කියන්නේ? පෝෂණය ලබා ගන්න අවස්ථාව. ඉවරයි සර්. right. හරි. ලියන්න යටින් තර ලකුණක් දාලා සමනලයා සම්පූර්ණ රූපාන්තරණය දක්වන සමනලයා සම්පූර්ණ රූපාන්තරණය දක්වන කෘමියකි. සමනලයා සම්පූර්ණ රූපාන්තරණය දක්වන කෘමියකි. හරි. ඊට පස්සේ අපි මේ එක එක අවස්ථාවන් වල තියෙන විවිධ ලක්ෂණ අපි වගෝක ලියා ගමු. right? ඔව්. ඊට පස්සේ බිත්තර අවස්ථාවනේ. බිත්තර අවස්ථාව මේක පොතේ දිග අතර ලියාගත්තක් කමක් නැහැ. බිත්තර ඊට පස්සේ එනවා කීටයා පිලවා සූඹුලා.
right. බිත්තර කොහෙ දාන්නේ? ශාක පත්‍රයේ යටි පැත්තේ නේ. ශාක පත්‍රවල යටි පැත්තේ. ඒ කියන්නේ යටි අපි චර්මයේ පැත්තේ. ශාක පත්‍රවල යටි පැත්තේ දමයි. හරි? අර උක්තාක්‍යාතය හොයන්න ඕනේ කාරණාව ගන්න. හරිද? ඊට පස්සේ මේ බිත්තර පත්‍රයට ඇලී පවතිනවා. බිත්තර පත්‍රයට දැඩිව ඇලී පවතී. හරි. කීටයා කියන්නේ මොකද්ද? දලඹු අවස්ථාවනේ. කීටයා කියලා කියන්නේ අපි සමනලයාගේ දලඹු අවස්ථාවයි. දලඹු අවස්ථාවයි. ඒ වගේම මෙයා හරි සක්‍රීයයි නේ. සක්‍රීයව ආහාරයට ගනී. right? ඒ කියන්නේ පෝෂණ අවස්ථාව. right? ඒ කියන්නේ සක්‍රීයව ශාක පත්‍ර ආහාරයට ගනී. හැකිතාක් ආහාර ගනී. හැකිතාක් ආහාර ගනී. ඊළඟට මෙයාගේ සමමත දිගු රෝම පිහිටනවා. දිගු රෝම කියන්නේ විෂයි. විෂ සහිත දිගු රෝම පිහිටයි. හරි. සංචරණය සඳහා පාද පිහිටයි. මෙයා බොහෝ විට පරිසරයේ වර්ණය කියන්නේ වේශාන්තරණය පෙන්වනවා නේ. පරිසරයේ වර්ණය පිහිටයි. කියන්නේ බොහෝ විට. right? ඒ කියන්නේ වේශාන්තරණය. හරිද? ඊළඟ කියලා කියන්නේ මොකද්ද? කෝෂයක් මත ගත කරන අක්‍රීය අවස්ථාවක්. කෝෂයක් තුල ගත කරන අක්‍රීය අවස්ථාවක්. වර්ධනය හා විකසනය මගින් සුහුඹුලාගේ දේහය ලක්ෂණ ලබා ගනී.
right අක්‍රීය අවස්ථාව කියලා කියන්නේ මොකද ආහාර ගන්න නැහැ කියන එක ඒක ඕන මම මෙතන ලියමු ඒ කියන්නේ ආහාර නොගනි ආහාර යටින් ලියමු ඒක ආහාර කිසිවක් නොගනි අක්‍රීය කියලා කියන්නේ මෙයා සංචරණය කරන්නේ නැහැ ඒ මොනවත් නැහැ එක තැනට වෙලා ඉන්නවා නේ ආහාර කිසිවක් නොගනි සෝමුලා කියලා කියන්නේ පිලවා නේද කෝෂය ඔව් පිලා කෝෂය පුපුරා පිලා කෝෂයේ පුපුරා නොමේරු සමනලෙක් බිහිවේ right වර්ධනය වී සුහුඹුලෙකු බවට පත්වේ එතකොට තවදුරටත් වර්ධනය වී පරිණත වේ right තවදුරටත් වර්ධනය වී පරිණත වේ මල්පැණි බීම සඳහා සුණ්ඩාව නම් උපාංගයක් ඇත right ඉවරයි සර්. ඉවරයිනේ හරි මේ ටික ඔයාලා මතක තියාගන්න ඕනේ හිතලා ලියා ගන්නත් පුළුවන් හරි right බිත්තර දාන්නේ ශාකයේ යටිපැත්තේ ශාක පට්ට වල යටිපැත්තේ ඊට පස්සේ බිත්තර වලින් කීටෙක් එනවා කීටෙක් කියන්නේ දලඹුවා නේ ආපු ගම මොනවද කරන්නේ කැම වීම තමයි හොයන්නේ right පුළුවන් තරම් ආහාරයට ගන්නවා ආහාරට අරගෙන යා ශරීරය තුල ගොඩක් ආහාර අරගෙන ඊට පස්සේ පිලා අවස්ථාව ගත කරනවා. කියන්නේ කෝෂයක් යා නිර්මාණය කරගන්න. කෝෂයක් නිර්මාණය කරගෙන ඒක ඇතුලේ ඉඳගෙන පිලා අවස්ථාව ගත කරනවා නේ. ඒ කියන්නේ අක්‍රීය අවස්ථාවක්. සංචරණය කරන්නේ නැහැ, කෑම බීම ගන්නෙ නැහැ. ශෝෂණය සිද්ධ වෙනවා. හරි? ඇතුලේ වර්ධනය හා විකසනය නේ. ඒ කියන්නේ අලුත් අවයව හැදෙනවා. ඒකට තමයි අපි කියන්නේ විකසනය කියලා කියනවා. ඒවා මහත් වෙනවා, විශාල වෙනවා. අන්න වර්ධනය. right? වර්ධනය හා විකසනය වෙනවා. right ඒ පිලා අවස්ථාව ඊට පස්සේ පිලා කෝෂයේ බිඳගෙන එනවා කුඩා සමනලයක් කෙනේ සමනල් පැටියෙක් right පිලා අවස්ථාව කෝෂයේ බිඳගෙන සමනලයක් බිහි වෙනවා හරි එයා තවදුරටත් වර්ධනය වෙලා පරිණත සමනලයක් බවට පත් වෙලා එයා නැවතත් බිත්තර දාන අවස්ථාව බවට පත් වෙනවා හරි එතකොට සමනලයට පියාපත් තියෙනවනේ ඉගිලෙන්න පුළුවන් එතකොට මේගොල්ලෝ පරිසරයේ තියෙන වර්ණය තමයි ගන්නෙ right එයා ඒ බිත්තර දාන කොළේ අණුව ඒ පරිසරයේ අණුව ඒ ස්වરૂපය තමයි ගොඩක් දුරට එයාට එන්නේ එයාගේ ශරීරයට එන්නේ ඒකයි يعني වේශාන්තරණය පෙන්නනවා නේ වේශාන්තරණය හරිද ඊට පස්සේ මල්පැණි උරන්න සුණ්ඩාව කියලා අර මල්පැණි උරන්න තියෙන උපාංගයක් හරි ඒකෙන් තමයි යා මල්පැණි බොන්නේ හරි ඔන්නෝක තමයි සමනලයාගේ ජීවන චක්‍රය ප්‍රධාන කාරණා ටික තමයි මේ තියෙන්නේ හරිද
හරි අපිට ඊළඟට තියෙන කැරපොත්තගේ ජීවන චක්‍රය අපි ඒක ඊළඟ දවසේ කරමු. එවනම් අද මම පන්ති නවත්තනවා. right good night හැමෝටම. good night sir. මොනවද තේරුණ දෙයක් තියෙනවා නම් අහන්න. good night sir. good night. හැමෝම වෙලාවට පන්තියට එන්න, අකණ්ඩව පන්තියට එන්න, notes බලන්න, පාඩම් කරන්න. හරි? okay. good night. Good night, sir.